කවුරුත් සාදුකාරයක් පවත්වන්න. පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න. නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. චක්ඛුං චාවුසෝ පටිච්ච රූපේච uppajjati චක්ඛු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. ඉන්සි සිමෙන්ති පුද්ගලික සමාගමේ ගරු සභාපතිතුමන්, පින්වත් නන්දන ඒකනායක මැතිතුමන් සහ විධායක අධ්‍යක්ෂ ගුස්තාවෝ නවාරෝ මැතිතුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ පින්නතුන්, ඉහළ කළමනාකාරීත්වයේ පින්නතුන් සහ අනිකුත් කාර්ය මණ්ඩලයේ පින්නතුනුත්
ප්‍රාදේශීය මධ්‍යස්ථානවල සිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන හැම දිනාමත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් යුක්තව මේ පින්කම හා මෙලෙසින් සම්බන්ධ වී සිටින්නේ. උදා වෙන වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන මෙම ආයතනය සංවිධානය කරනු ලබන ධර්මදේශනා පින්කම ලෙසිනුයි මෙය නොකඩ කොට මෙබන් වාතාවරණයක් යටතේ වුවත් බොහොම වමනාවෙන් සංවිධානය කරගෙන තිබෙන්නේ. වෙනදාට වෙසක් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන මෙම ආයතනය විවිධ ආගමික වැඩ කටයුතු සංවිධානය කරනවා. නමුත් රට පුරා ලෝකයේ පුරාම පැතිරලා තිබෙන කොරෝනා වසංගත රෝගී ස්වභාවය හමුවේ අපි හැම දිනාම යම් යම් සීමාවන්ට අනුගතව කටයුතු කළ යුතු නිසා මේ විදිහට හුදකලාවේ උවත් පින්කමක් සිද්ධ කරන්න මේ ඇත්තන් කල්පනා කළා. ඒ අපි බෙහෙවින්ම අගය කරනවා. මෙරට තිරසර සංවර්ධනය උදෙසා පුරෝගාමී මෙහෙවරක් සිදු කරනු ලබන ඉන්සී සිමෙන්ති පුද්ගලික සමාගම දේශීය වශයෙන් අපේ රටේ දුගී දුප්පත්කම දුරු කිරීම සඳහා සමාජ සංවර්ධනය සඳහා සුවිශාල ජාතික සමාජික මෙහෙවරක් සිදු කරන ගමනේ තමයි මේ කාර්ය මණ්ඩලයේ හැමදිනාගේම අධ්‍යාත්මික සංවර්ධනය පිණිස මෙවන් ආගමික වතාවත් සූදානම් කරන්නේ. ඉතින් මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා බුදුහාමුදුරු ගැනත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් අපේ ජීවිතය ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණයක් පිළිබඳව කරුණු ටිකක් විස්තර කරලා දෙන්නයි බලාපොරොත්තු වන්නේ. කෙනෙක් ඔබෙන් ඇහුවොත් වෙසක් පෝය මෙච්චර වැදගත් වෙන්නේ ඇයි කියලා බොහෝ දෙනා කියන උත්තරයක් තමයි සිද්ධාර්ථ කුමාරිය ඉපදිච්ච දවස, සිදුහත් මහබෝසතාණන් වහන්සේ බුදු වෙච්ච දවස, සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනීන්ද්‍ර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවස වෙසක් පෝය. ඒ නිසා තමයි වෙසක් පෝය අපිට මෙච්චර වටින්නේ කියලා. ඒ කාරණා ඇත්තයි. හැබැයි වෙසක් පෝය අපට බෞද්ධයෝ විදිහට මෙතරම්ම වටින්නේ සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච නිසාමම නෙවෙයි. බුදුහාමුදුරු පිරිනිවන් පාපු නිසාමමත් නෙවෙයි. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ බුදු වෙච්ච නිසා. දැන් හිතන්න මොහොතකට වෙසක් පෝය දවසේ ඉපදිච්ච සිද්ධාර්ථ කුමාරයා බැරි වෙලාවත් බුදු නැත්තම් නේද? එහෙමනම් අපි මේ විදිහට බණ අහන්නෙත් නැහැ. මේ වෙසක් උත්සව සමරන්නෙත් නැහැ. ඉන්දියානු ඉතිහාසයේ තුල ඉතිහාස කතාවක් ලියවෙයි. මීට වසර 2600 ගානකට ඈත ඉතිහාසයේ සිද්ධාර්ථ නමින් ශාක්‍ය රජ වංශයේ රජ කුමාරයෙක් ඉපදිලා රජකම් කරලා මැරිලා ගියා කියලා. හැබැයි එදා ඒ ඉපදිච්ච සිද්ධාර්ථ කුමාරයා ලෞතර බුද්ධත්වයට පත් වූ නිසා තමයි ලෝක මට්ටමින්ම ඇගයන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බවට උන්වහන්සේ පත් වුණේ. එනිසා ඒ සිද්ධාර්ථ තාපසතුමා ලෞතර බුද්ධත්වයට පත් වෙලා ඔබ අප වෙනුවෙන් දේශනා කරපු ධර්මය ඔබ අපේ ජීවිතයට ගලපා ගත්තොත් අන්නේ බුදුවරයෙකුගේ පහළ වීමෙන් හැබෑ ප්‍රතිඵල අප විසින් නෙලා ගත්තා වෙනවා. එනිසා ඒකට ගැළපෙන ධර්ම දේශනාවක් මම අද කරන්නේ. ඒ සඳහා මම භාවිතා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකෙහි තියෙන සූත්‍ර දේශනාව. මේ සූත්‍රයේ නම මධුපිණ්ඩික සූත්‍රය.
තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ. හොඳට බණ අහන්න ඕන. බණ ඉවරනවා මම අහනවා මොනවද කිව්වේ කියලා. එතකොට උත්තර දෙන්නත් ඕන. සභාපතිතුමා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධානයි ඉන්නේ අද එතන. එතකොට මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන කාලේ බුදුහාමුදුරු වැඩ සිටියේ පින්වත්නි කපිලවත්තු නුවර. කපිලවත්තු නුවරට සිංහලෙන් කියන්නේ කොහොමද? ඔයත් දන්න ගොඩක් අය. මම උදව්වක් කරන්නම්. කපිල කියන වචනේ විවිධාර්ථවත් වචනයක්. ඒ අතරේ කිඹුලා කියන තේරුමක් තියෙනවා. කිඹුල්වත් නුවර. කිඹුල්වත් නුවර පන්සලක් තිබුණා. ඒ පන්සල හදලා තිබුණේ නුග ගහක් ළඟ. දැන් ඔය ගොඩාක් වෙලාවට අපේ ලංකාවෙත් පන්සල් වලට නම් දානකොට ආසන්න හේතු යොදා ගන්නවනේ නේද? ගොඩක් වෙලාවට දැන් බලන්න බෝධි වෘක්ෂයක් ළඟ පන්සලක් හැදුවොත් ඒ පන්සලට ගොඩාක් වෙලාවට නම දාන්නේ මොකක් කියලාද? බෝධි රුක්ඛාරාමයි කියලා. නේද? ගඟක් ළඟ හැදුවොත් ගොඩක් වෙලාවට දාන්නේ ගංගාරාමයි කියලා. මෙහි තමයි වැව ළඟ බීරේ වැව ළඟ හදලා ගංගාරාම කියලා දාලා තියෙන්නේ. හැබැයි ගංගාරාම කියලා දාන්නේ ගඟක් ළඟ හැදුවොත් ගොඩක් වෙලාවට. වැවක් ළඟ හැදුවොත් වාපිකාරාම කියලා දානවා. ජයවර්ධන මහත්තයා හැදුවොත් ජයවර්ධනාරාමේ. ගුණවර්ධන මහත්තයා හැදුවොත් ගුණවර්ධනාරාමේ නේද? ඒකනායකාරාමේ කියලා හදන්න පුළුවන් ඕන. එතකොට ඒ වගේ පන්සල් තියෙනවා. දැන් අද ලංකාවේ පන්සලක් තියෙන ඇලන් මැතිනි හදපු පන්සල නේද? ඇලන් මැතිනි ආරාම කියලා තියෙන. ඒ වගේ. මම දැක්ක දැන් අවුරුදු 15කට විතර කලින් ওই නුගේගොඩ දෙල්කඳ හන්දියේ තියෙන්නේ. ඒ දෙල්කඳ හන්දියේ ඉඳලා රත්නපීඩිය පැත්තට යන බොරලස්ගම පැත්තට යන පාරේ අයිනේ ඇලක් තියෙනවා. ඒ ඇල අයිනේ හෝටලයක් හදලා තිබුණා. දැන් නැහැ ඒක. ඉස්සර ඒ හෝටලෙට නම දාලා තිබි හොටෙල් ඇලයිනා කියලා. ඇලයිනේ තියෙන නිසා. එතකොට අන්න ඒ වගේ ආසන්න හේතු යොදා ගන්න ගොඩක්. ඉතින් දැන් මේ කිඹුල්වත් නුවර හදපු පන්සල හදලා තිබ්බේ නුග ගහක් ළඟ. නුග ගහට පාලියෙන් කියනවා නිග්‍රෝධ කියලා. ඒතර පන්සල මොකක් වෙන්නේ නැද්ද? නිග්‍රෝධාරාම. බුදුහාමුදුරු වැඩ සිටියේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාම. එක දවසක් බුදුහාමුදුරු උදේ පාන්දරින් පිබිදිලා මුව සෝදාගෙන පාත්‍රයත් අතින් අරගෙන ගමට පිණ්ඩපාත වැඩියා. එහෙම පිණ්ඩපාතේ වැඩම කරලා උදේ දානේ වළඳලා පසුබතින් වැළකුණා. මොකද පසුබතින් වැළකුණා කියන්නේ? උදේ දානේ වැළඳුවා පසුබතින් වැළකුණා. ඒ කියන්නේ දවල්ට දානේ වැළඳුවේ නැහැ. ඇයි ඒ? පින්තුනි බුදුරජාණන් වහන්සේ දවසකට දානේ වළඳන්නේ එක වේලයි. ඒක උදේ වෙන්නත් පුළුවන් දවල් වෙන්නත් පුළුවන්. උදේ වැළඳුවොත් පසුබතින් වළකිනවා. දවල්ට වළඳන්නේ නැහැ. දවල්ට වළඳන්න හිතන් ඉන්නවනම් උදේට වළඳන්නේ කැඳ වගේ දෙයක් වළඳලා ඉන්නවා. ඉතින් බුදුහාමුදුරු එක වේලයි. හාමුදුරුවරු දෙවේලයි. ඔය ඇත්ත තමයි තුන් වරුවටම කන්නේ. නේද? මට මතකයි අප ආචාර්යෝත්තම අග්ගමහා පඬිත මඩිහි පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ ඒ දවස්වල මහරගම ධර්මායතනයේට පැමිණෙන දායකයන්ට නිතරම කියනවා. අපේ චන්දන මහත්තයාට මතක ඇති පොඩි කාලේ ඉඳලා ධර්මායතනය ඇසුරු කරපු නිසා. ඒ තමයි මූලික දේ සතියකට සැරයක් රැට කන එක නවත්තා. ඔය තොන බලන්න මේ වෙසක් සතියවත් පුළුවන් ද බලන්න වෙසක් මාසේ. රැට කන එක නවත්තලි කෑමට වැය වෙන මුදල එකතු කරන්න. කැටේක. මහානායක හඳුරුයි කැටේට නමක් දීලා තිබුණා. ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල කියලා. ආත්ම කියන්නේ තමන්ගේ, සුඛ කියන්නේ සැපය. පරිත්‍යාග කියන්නේ අතහරිනවා. දැන් රැට කන එක සැපයක් නේ. ඒක හින්දානේ මහන්සි වෙලා කන්නේ කොහොම හරි. නේද? එතකොට අන්නේ සැපය සතියකට සැරයක් අතහරිනවා, පරිත්‍යාග කරනවා. ඒ අතහැරලා ඒ සැපය වෙනුවෙන් කැප කරන මුදල එකතු කරලා අරමුදලක් ගොඩනගනවා. ඒකට තමයි ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල කියන්නේ. ආයතන මට්ටමින් උනත් පුළුවන් ඔක් කරන්න. ඒතර ඒ විදිහට සතියකට සැරයක් නොකා සල්ලි එකතු කරලා කෑමට අපි හිතමු රුපියල් 50ක් වෙනවා 100ක් වෙනවා. ඒ රුපියල් 100 එකතු කරනවා. එකතු කරලා
අවුරුද්දකට සැරයක් හොඳ පින්කමක් කරනවා. ඉගෙන ගන්න දක්ෂතා තියෙන දුප්පත් ළමයෙකුට පාසල් යන සපත්තු දෙකක් අරන් දෙනවා. ස්කූල් බෑග් එකක් අරන් දෙනවා. ශිෂ්‍යත්වයක් දෙනවා. එහෙම නැත්තම් බෙහෙත් හේත් ගන්න අපහසුතා තියෙන අයට බෙහෙත් ටිකක් ගන්න සල්ලි ටිකක් දෙනවා. මොන තරම් දේවල් කරන්න පුළුවන්ද? එහෙමත් නැත්තම් තමන්ගේ උපන්දිනය වගේ දවසකට මැරෙන්න යන සතු නිදහස් කරනවා. නේද? දැන් උපන්දිනය කියලා කියන්නේ ජීවත් වෙන්න තිබිච්ච අවුරුදු ගානෙන් අවුරුද්දක් ගෙවිච්ච දවසනේ හරියට බැලුවොත්. ආයු ගෙවෙන දවසට ආයු වැඩෙන පින්කමක් කරනවා. අභේදානය කියන්නේ උතුම් දානය. එතකොට අන්නේ ඒ වාගේ සතු නිදහස් කරනවා. අවුරුද්දකට සැරයක්. එතකොට අවුරුද්දකට සැරයක් සතු නිදහස් කරලා අර කැටේ සල්ලි තව එකතු වෙලා තියෙනවනේ වැඩියෙන්. සතු නිදහස් කරන්නම ඕන නම් දෙවෙනි හේතුවකුත් යොදා ගන්න පුළුවන්. මොකද්ද? ඒ විවාහ වෙච්ච අයට නම් පුළුවන් වෙඩින් ඇනිවර්සරි එක දවසට සතෙක් නිදහස් කරනවා. නේද? මට නිදහසක් නැති වෙච්ච දවසේ අඩු ගානේ සතෙක්ව නිදහස් කරලා දාන්න කියලා හිතලා එහෙම කරන්න පුළුවන් ඕන. ඉතින් කෙසේ වෙතත් පින්වත්නි බුදුහාමුදුරුවෝ එක වේලනේ වළඳන්නේ පසුබතින් වැළකීලා විවේක සුවෙන් ගහක් මුල වැඩ හිටියා. ඒ කිට්ටුව තියෙනවා මහා වනය කියලා කැලෑවක්. ඒ කැලෑවේ ගහක් මුල වැඩ හිටියා. එහෙම වැඩ ඉන්නකොට උතනින් ඇවිදගෙන යන්න ආවා ශාක්‍ය වංශිකයෙක්. එයාගේ නම දණ්ඩපාණි. අනුමතක තියාගන්න. දණ්ඩ කියන්නේ ලීයට, පාණි කියන්නේ අතට. මෙයා කොහේ ගියත් සිරිතක් ඉදිරියට ලීයක් අතෙන් අරන් ගියා. ඒ නිසා මිනිස්සු එයාට දණ්ඩපාණි කියලා නම දාලා තිබුණා. දණ්ඩපාණි ශාක්‍ය වංශිකයෙක්. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ නෑයෙක්. ඉතින් හරීම ආඩම්බරකාරයෝ ශාක්‍ය වංශිකයෝ කියන්නේ. දණ්ඩපාණි බුදුරජාණන් වහන්සේ දැකලා එතෙන්ට ඇවිල්ලා අර ගෙනාපු ලීය බිම ගහලා හිටවලා ඒකේ එල්ලීගෙන බුදුහාමුදුරන්ට ගෞරව වෙන තාලෙට එහාට මෙහාට කැරකෙවි කෙවි හිටියා. දැන් බලන්න ඔය ඇත්තන් කොච්චර ගෞරවයකින්ද මෙතන ඉන්නේ නේද? මේ ආයතන ප්‍රධානී නොක්කෝම මේ බිම වාඩි වෙලා බොහෝම අනතිමානී ගුණෙහි පිහිටලා මොනතරම් ශ්‍රද්ධාවකින්ද මේ බණ අහන්නේ. ඇයි මේ වෙලාවේ අර මානෙ ඔක්කොම යට වෙලා තියෙන්නේ. අර කෙනා එහෙම නෙවෙයි මාන්නාධික පුද්ගලයා. මම බුදුහාඳුරන්ට වඳින්නේ නැහැ කියලා කල්පනා කළා. ඒ මානෙන් ඉන්නකොට හිතේ ලොකුකම තියෙනකොට අපි අනිත් අයට ගරු කළ යුතු නැහැ කියලා. දැන් මම මේ දැක්කා මේ විධායක අධ්‍යක්ෂකතුමන් ගුස්තාවෝ නාවාරෝ මහත්මයා බොහෝම ගෞරවයෙන් වැඳගෙන හිටියා. පන්සිල් සමාදන් වෙන වෙලාවට ඒ අනුගත වීම කොච්චර වටිනවද ඒක. ඒක හරියට ඇප්‍රීෂিয়েට් කරන්න ඕන, අගය කරන්න ඕන වැඩක් ඒක. ඉතින් අන්නේ ඒ වගේ මේ මාන්නාධික පුද්ගලයා එහෙම හිතේ නැහැ. එයා මොකද කළේ? අර විදිහට අගෞරවය ඇති වෙන තාලෙට කරකැවි කැවි බුදුහාමුදුරන්ගෙන් ඕනවට එපාවට ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය? කිංවාදී පන සමනෝ කලු භෝගෝතමෝ කිමක්ඛායි. ඔකේ සભ્ય සිංහල පරිවර්තනය ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වනාහි කිනම් වාදියෙක්ද. එහෙම කිව්වහම ටික බර වැඩි නේද? සරලව තේරෙන විදිහට ඇහුවොත් බුදුහාමුදුරුවෝ මොනෝ කියෝ ඔය ඇවිදින්නේ බණ කියනවා කියලා මේ හැමතැනම ඇවිද කියවනවා. ඇත්තට මොනෝද උච්චර ඔය කියන්නේ කියලා තමයි ඇහුවේ. අන්න එහෙම අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ පෙන්වත්නි තමන් කවුද මොනවද කරන්නේ කියලා කරුණු 5කින් විස්තර කරා. ඉතින් මේ වෙසක් කාලේ හොඳයිනේ බුදුහාමුදුරුවෝ කවුද කියලා දැනගන්න එක නේද? මොනවද කරන්න කියලා තියෙන්නේ කියලා දැනගන්න එක. එතකොට ඒක දැනගත්තාම අපිටත් පුළුවන් ඒ අනුව හැසිරෙන්න. ඒ නිසා මම මේ මාතෘකාව තෝරගත්තේ. බුදුරජාණන් වහන්සේ දණ්ඩපාණිට කියනවා අහං නකේනචි ලෝකේ විග්ගයිහ තිට්ඨති. මන් නෑනේ කාත් එක්කවත් පැටලෙන්න යන්නේ. මං කිසිම කෙනෙක් එක පැටලෙන්නේ නෑ. මං අන් අයට කියන්නේ නොපැටලී ඉන්න කියලා. අන්න පළවෙනි එක. ඒතර පැටලෙනවා කියලා කියන්නේ සාමාන්‍ය කතාවට කියනවා නම් මොකද? රණ්ඩු කරනවා කියන්නේ නේද? ඒතර රණ්ඩු කරනවා කියන්නේ එක්ක ගහ ගන්න එක්ක බැන ගන්නවා. ඔකනේ රණ්ඩු කරන ක්‍රමය. ඒක අපි සමාජයට පෙන්වන ස්වභාවයනේ. ගැටීම. අපි ගැටෙනවා කියලා කිව්වහම වචනෙන් ගැටෙනවා, ක්‍රියාවෙන් ගැටෙනවා.
හැබැයි වචනයෙන් සහ ක්‍රියාවෙන් ගැටෙන්න කලින් තව තැනක ගැටෙනවා. ඒ කොහෙද? මනසින් ගැටෙනවා. හිතින් ගැටෙනවා. අන්නේ ගැටීමට කියන පටිඝ කියලා තරහව. එතකොට මම කාත් එක්කවත් ගැටෙන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ කියන එකෙන් අදහස මොකද්ද? මම තරහ නැති කරපු කෙනෙක්. ද්වේෂය නැති කරපු කෙනෙක්. මම ද්වේෂය නැති කරගන්න කියලා අනිත් අයට උපදෙස් දෙන කෙනෙක්. අන්නේ විදිහට කවුරු හරි කෙනෙක් අභ්‍යන්තරයේ තියෙන ද්වේෂය නැති කරගත්තොත් කා සමගින්වත් පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. බලන්න කොච්චර වටින ප්‍රකාශයක්. එතකොට කාත් එක්කවත් පැටලෙන්නේ නැතුව ඉන්නයි බුදුහාමුදුරුවෝ අපිට උපදෙස් දීලා තියෙන්නේ. දැන් සමහරව ඉන්නවනේ කාත් එක්ක හරි පැටලෙන්නේ නැත්නම් එදාට නිකන් ඇඟ කහනවා වගේ. නේද? කොහෙන් හරි කොනක් අල්ල ගන්න රණ්ඩුවක් පටන් ගන්න බලාගෙන ඉන්නයි කොච්චර ඉන්නවද? එහෙම අයට හොඳයි ඉන්සී එකේ වැඩ කළා තෙල් සංස්ථාවේ වාක්‍ය පිටේ ගන්න. මොකද්ද? වහා ඇවිලෙන සුළුයි කියලා. නේද? එහෙම ඇවිලෙන්නම බලා සිටින අය සිටිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කුද්ධෝ අත්තං නජානාති කුද්ධෝ ධම්මං න පස්සති. කේන්ති ගිය මනුස්සයාට කල යුත්ත තේරෙන්නේ හල යුත්ත තේරෙන්නේ. කේන්ති ගිය මිනිස්සෙකුගේ වටිනාකම් ඔක්කොම ගිලිහෙනවා. එයා ආවේගශීලී වෙලා දූරදර්ශීව කල්පනා කරන්නේ නැතුව ඒ මොහොතේ එන සිටිවිලි ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා විනාශ වෙලා යනවා. ඒ නිසා අන්නේ ද්වේෂය මහා භයානක චෛතසිකයක්, සිටිවිල්ලක්. ඒක හිතේ තියෙන කම්ම තමන්මයි පිරෙන්නේ, වෙන කවුරුත් නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් මේ ද්වේෂයේ ආදීනව දැක දැක ඒවා ළඟ තියාගන්නේ නැතුව දුටු සැනින් ඒවා අඳුනගත්ත සැනින් හිතින් බැහැර කරන්න වෑයම් කරන්න කියලා බුදුහාඳුර අපිට උගන්වනවා. දැන් බලන්න පින්වත්නි, අපි කොහේ හරි ගමනක් යනවා. ඒ ගමන අපි හිතමු අඳුරු වෙලාවක යන්නේ. ඔහම අඳුරේ ගමනක් යද්දී අපේ කකුලට කවුරු හරි සතෙක් බල්ලෙක් ඇත කරපු ජරා ගොඩක් පෑගෙනවා. එහෙම පෑගුණොත් ඔබට නම් පෑගුණේ මොකද කරන්නේ? කාලෙකට පස්සේ මෙහෙම ටිකක් පෑගුණේ කමක් නැහැ තව ටිකක් තිබිච්චාවේ කියලා ඉවසගෙන ඉන්නවද? නෑ. පෑගිච්ච වෙලාවෙ ඉඳලා වටපිට බලනවා. කොහෙද අතුල්ලන්න තැනක් තියනවද කියලා. නේද? තනකොළ තියෙන එතන අතුල්ලනවා, පස් ගොඩේ අතුල්ලනවා. අතුල්ල දිගටම ගිහිල්ලා ටැප් එකක් දැක්ක ගමන්ම ඇරලා වතුර දාලා හොදනවා, සබන් දානවා, ඩිටෙලුත් දානවා. ඊට පස්සේ පොඩ්ඩක් පර්ෆියුම් ටිකකුත් ගහලා ස්ප්‍රේ කරලා ඉවරලා නහය ලං කරලා බලන කඳ තාම තියෙද කියලා. දැන් බලන්න ගත ලෙඩ කිලිටි වුණාම, ගත අපිරිසිදු වුණාම පිරිසිදු කරගන්න තියෙන උනන්දුව කොච්චරද නේ? ගත නම් මොකද්ද? කුණු ශරීරේ මැරෙනකොට දාලා යන එක. හිත එහෙමද? හැබැයි හිත කිලිටි වුණාම ඔබ අපි එලෙසින්ම කැප වෙනවද ඒ හිත පිරිසිදු කරගන්න? හිතේ නරක සිතවිල්ලක් ඇති වූ සැනින්ම ඒකෙන් අධ්‍යාත්මිකව පිරිහෙන්නේ මම. මේ භවයේ විතරක් නෙවෙයි, මගේ සංසාර ගමනත් විනාශ වෙලා යන්නේ මේ වගේ සිතවිලි නිසා කියලා තේරුම් අරගෙන අපි ඒ සැනින් ඒව නවත්ත ගන්න වෑයම් කරනවද? ගොඩක් වෙලාවට නැහැ. නේද? අපි භෞතික අංශයෙන් පිරිසිදු කරගන්න උත්සාහවත් වුණත් අධ්‍යාත්මිකව අපි කිලිටි වෙලා යනවා. අන්න ඒක ලොකු වරදක්. ඒ නිසා අපි පුළුවන් තරම් ඒ නරක සිතිවිලි අඳුනගත්ත සැනින්ම ඒවයින් Tamanට වෙන අනර්ථය, විනාශය කල්පනා කරලා වහාම ඒව හිතින් අයින් කරගන්න වෑයම් කරන්න. ඉතින් ඒ නිසා මේ ද්වේෂය කියන එක පුළුවන් තරම් උපරිමෙන් අඩු කරගන්න. ද්වේෂයෙන් කටයුතු කරන්න ගිහිල්ලා මහ උගත්තු පවා මෝඩකම් කරන අවස්ථා තියෙනවා. මම අහපු කතාවක් තියෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකේ පිළිගත් මහා විද්වතෙක්නේ. එතුමාගේ ගෙදර පුංචි කාමරයක් තිබුණලු. ඒ කාමරේ තමයි යා ඔය විශේෂ පර්යේෂණ වැඩ එහෙම කරන්නේ. දවසක් කාමරේට වෙලා දොර වහගෙන ඊටාම වැදගත් වැඩක් නිසල්මනේ කරද්දී මේ කාමරේ දොර පහුරු ගාන සද්දයක් ඇහුණලු. ඉතින් ඔක්කොම වැඩ ටික නවත්තලා ගිහිල්ලා දොර ඇරලා බලනකොට පූසෙක් ගෙදර ඇති කරන පූසෙකුයි පැටියෙකුයි පූසයි පැටියයි තමයි මේ දොර පහුරු ගාන්නේ. මොකටද? කාමරේ ඇතුළට එන්න. ඉතින් මෙයා දොර ඇරලා කාමරේ ඇතුළට අරගෙන ආයි දොර වහලා වැඩ ටික කරගෙන ගියාලු වරද. තව ටිකකින් ආයි අර පූසයි පැටියයි දොර පහුරු ගහනවා එළියට යන. දැන් මහා වැඩක්, බරපතල වැඩක්
අවධානයෙන් කර කර ඉඳෙද්දී අමතර වැඩ කරන්න එනකොට සාමාන්‍ය කේන්තිත් යනවනේ. මොකද කේන්තිය පාලනය කරගෙන මෙයා ඒකත් කරාලු. ආයි පැය භාගයෙන් ඉඳ දොර පවුරු ගන්නවල ඇතුළට. ඉතින් මේක මහා කරදරයක් බව තේරුම් ගත්තා. හැබැයි ආදරයට හදන පූසයි පැටියයිනේ ගහන්නත් බෑ. මේ දෙන්න කැමති නිතරම කාමරයේ ඇතුළට එන්නයි පිටට යන්නයි. මේකට දොර ඇර ඉන්නත් බෑ. ඒ නිසා දොර වහලා තියෙද්දිම ඕන වෙලාවක පූසටයි පැටියටයි ඇතුළට එන්නයි පිටට යන්නයි පුළුවන් විදිහට මොකක් හරි උපක්‍රමයක් යොදන්න ඕන කියලා කල්පනා කරලා කේන්ති පිටම දැන් විසඳුමක් බලනවා. එහෙම විසඳුමක් කල්පනා කරලා අන්තිමේදී මෙයා මොකද කරේ? අර දොර වහලා තියෙද්දිම පූසටයි පැටියට ඇතුළට එන්න පිටට යන්න පුළුවන් විදිහට අර දොරේ ලොකු පූසට යන්න ලොකු හිලකුයි පොඩි පූසට යන්න පොඩි හිලකුයි හැදුවා. හදලා දොර වහලා තියුවා. ඒක තමයි යාගේ විසඳුම. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ මහා විද්වතාට තේරුණේ නැහැ. මොකද්ද තේරුන්නේ නැත්තේ? ලොකු හිලක් හැදුවම පැටියටත් ඒකෙන් රින්ගන්න පුළුවන් කියලා. නේද? අන්න බලන්න නොගැලපෙන අනවශ්‍ය වැඩක් පොඩි හිලකුත් හැදුව දොර නිකන් නාස්ති කරලා දාන. කේන්ති ගියාම මිනිස්සු ගන්න තීරණන්නේ වගේ. ඒ නිසා ඔබට පාලනය කරගන්න බැරි ආවේගයකින් ඔබ පීඩා විඳිනවා නම් තරහක් ගිහිලින්න ඉන්න වෙලාවක් නම් ජීවිතයේ සම්බන්ධ ආයතන සම්බන්ධ වුණත් වැදගත් තීරණ වලට එසැනින් එළඹෙන්න එපා. බොහෝම කල්පනාකාරී විසිල්ලෙන් ඒක පාලනය කරගෙන තමයි කටයුතු කිරීම වැදගත් වෙන්නේ. ඒතර පින්වත්නි අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා පුළුවන් තරම් මේ ද්වේෂය පාලනය කරගන්න. කේන්ති අඩු කරගන්න. ඔන්න පළවෙනි එක. ඊළඟට දෙවෙනි කාරණේ. දැන් මේ මොනෝ කීයද ඇවිදින්නේ කියලා අහපු ප්‍රශ්න දෙන්න උත්තර. දෙවෙනි එක අකතං කතෙන්. අකතං කතෙන් කියන්නේ අරකුණේ කොහොමද මේකුණේ කොහොමද කිය හොයා යන්නේ කියලා කිව්වා. එහෙම හොයා යන්න එපා කියලා උපදෙස් දෙනවා කියලා. දැන් කියන්න බලන්න උකට සරල වචනයක්. දැන් සමහරුන්ගේ වැඩේම අරකුණේ කොහොමද මේකුණේ කොහොමද කියලා හොයා ඉන්න. මොන හොයනවා කියලාද කියන්නේ? ඕපදූප හොයනවා කියන්නේ නේද? ලංකාවේ නම් ගොඩාක් අය පඩි නැතිව කරන එකම රස්සාව. නේද? අනුන්ගේ ඕපදූප හොය තැන් වල වාර්තා කරනවා. ඉස්සර නම් ඔය පොල් අතු ඇහිඳින්නයි ගොටුකොල කඩන්නයි කියලා වතු ගාන ගිහිලා තමයි ඕපදූප පතරවන්නේ. දැන් එහෙම මාංශ වෙන්න ඕනේ නැහැ. ටෙලිෆෝන් තියෙනවනේ නේද? SMS හරහා ඕපදූප යවන්න පුළුවන්. අනුන්ගේ ගොසිප්ස් පතුරවන්න පුළුවන් සයිට්ස් තියෙනවා. නේද? ගොසිප් සයිට්ස් ප්‍රධාන මාධ්‍ය ආයතන වලින්ම පවත්වාගෙන යන අය තියෙනවා. කොච්චර? ගොසිප්ස් කියන්නේ මොනවද? කුණු. වෙන දේවල් නෙවෙයි. නේද? ඕපදූප කියන්නේ කුණු. අනුන්ගේ කුණු හාරන්න ගඳ දැනෙන්නේ Tamanට. වෙන කාටවත් නෙවෙයි. අනුන්ගේ නරක හිතන්න නරක වෙන්නේ Tamanගේ හිත. ඇයි අපි එහෙම දැනත් එහෙම විහිං වෙනසෙන්නේ? ඒ නිසා ඒ වයින් අපිට වෙන අනර්ථය හානිය තේරුම් අරගෙන පුළුවන් තරම් ඔය අනුන්ගේ ගැන හොයනවට වැඩිය බුදුරජාණන් වහන්සේ හැමතිස්සෙම අවධාරණය කරන්නේ අත්තානං ගවේසෙය්‍යාත. තමන්ව ගවේෂණය කරන්න. තමන්ගේ අඩුපාඩු දුර්වලකම් බලන්න. පින්නතුනි ලෝකේ ඉන්න හැමෝම වට වෙලා ඔයා වැරදි කියලා අපේ වැරදි පෙන්නුවත් අපේ වැරද්ද දකින්න අපි නියතමානී වෙන්නේ නැති තරමට අපිට කවදාවත් නිවැරදි වෙන්න බෑ. මම හරිය කියලා හිතාගෙන ඉන්න මිනිස්සෙට කවදාවත් නිවැරදි වෙන්න බෑ. මගේ අතිනුත් වැරදි විය හැකි. මට නොපෙනෙන වැරදි අන් අය මට පෙන්වලා දෙනව වෙන්න පුළුවන් කියලා තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන කෙනාට තමයි වැරදි අඳුන ගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අනුන්ගේ ඕපදූප හොයා ඉන්නේ නැතුව තමන් ගැන හොයන්න කියන මේ බුදුහාමුදුරන්ගේ බුදු වදනට අනුව අපි හැසිරෙන්න ඕන. ඔන්න දෙවෙනි කාරණේ. ඕපදූප හොයන්නේ නැහැ, හොයන්නත් එපා කියලා උපදෙස් දෙනවා. තුන්වෙනි කාරණය චින්න කුක්කුච්චං. බුදුහාමුදුරුවෝ චින්න කියන්නේ සිඳලු, කුක්කුච්චං කියන්නේ කුකුස්. මොනවද කුකුස් කියන්නේ? කුකුස් කියන්නේ සැක. සැක සිඳලු කෙනෙක්. කුමක් සම්බන්ධවද? තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ සම්බන්ධයෙන්. උන්වහන්සේට සැකයක් තිබුණේ නැහැ. ඇයි ඒ සැකයක් තිබුණේ නැත්තේ? උන්වහන්සේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගත්ත නිසා ඒ ප්‍රත්‍යක්ෂ කරගත්ත ධම පිළිබඳව උන්වහන්සේට සැකයක් නැහැ. පින්තුනි සැකය ඇතිවන්නේම නොදන්නකම නිසා. අවබෝධයට පත්වෙච්ච කෙනෙකුට දැනුවත් වෙච්ච කෙනෙකුට සැකයක් ඇති වෙන්නේ නැහැ.
ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට උගන්වන්නේ ඒ නිසයි. මේ දහම තුල තියෙන සුවිශේෂත්වයත් ඒකයි. මේ දහම හංගවල පෙන්වන එකක් නෙවෙයි. මේ දහම විවෘත කරලා පෙන්වන එකක්. ඒහි පස්සිකෝ එන්න බලන්න. හොරක් බොරුවක් වංචාවක් තියෙනවා නම් එන්න බලන්න කියලා එහෙම පෙන්වන්නේ නැහැ. එහෙම බලන්න දෙන්නේ නැහැ. මං කියන දේ පිළිගන්න කියලා තද නීතියක් දාලා ඒ ආරක්ෂාව දානවා මිසක් එහෙම ඇවිල්ල බලන්න කියලා කියන්නේ නැහැ. ඕපනයික තමන්ගේ ජීවිතයට මේක ගලප ගන්න. පච්චත්තං වේදිතබ්බ. නුවණ තියන අය විසින් තම තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා මේ ධහම කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගත් ධර්මයේ පිළිබඳව සැකයක් නැහැ. ඉතින් අපිටත් කියන්නේ අනේ නිසක භාවයටපත් වෙන්න. නිසක භාවයටපත් වෙන්න නම් මොකද කරන්න? බුදුහාඳුරු තමයි ඔක කිව්වේ ඒ හින්දා සාදු කියලා එහෙම පිළිගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළත් කොහොමද මම මේක මගේ ජීවිතයට ගලප ගන්න කියලා විමසුම් නුවණින් කල්පනා කරලා බලන්න. අන්න එහෙම වෙනකොට තමයි තමන්ගේ හිතේ සැක සංකාඩු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් සැකය කියලා කියන්නේම පින්වත්නි අනුන්ට බෙහෙත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. සැකයට අපි පාලි වචනයක් තියෙනවා විචිකිච්ඡා කියලා. ඔයත් අහලා දැකලා ඇති පරණ බෙහෙත් සාප්පු වල ගහලා තියෙන වචනයක්. චිකිත්සාගාරය කියලා. දැකලා තියෙනවනේ නේද? චිකිත්සාව කියන්නේ ප්‍රතිකාරය කියන එකයි. වී කියලා කියන්නේ නැහැ කියන එකයි. විචිකිච්ඡා කියන්නේ ප්‍රතිකාර නැහැ කියන එකයි. එතකොට සැකයට ප්‍රතිකාර අනිත් අයට දෙන්න බෑ. ඒ තමා විසින්ම ඇති කරගත යුතු මානසික ස්වභාවයක්. සුවපත් කරගන්න සැකේ නැති කරගන්න හැකියාව තියෙන තමන්ටයි. සැකේ නැති කරගන්න නම් මොකද වෙන්න ඕන? තමන් හැම අංශෙම අදාළ අංශ වලින් දැනුවත් වෙන්න ඕන. ඒතර ධර්මයේ පිළිබඳව තමන්ට සැකයක් තියෙනවා නම් ඒ සැකය ධර්මයේ වරද නෙවෙයි. තමන් හරියට ධර්මයේ දන්නේ නැතිකමයි. ඒ නිසා අන්නේ ධර්මයට සමීප වෙන්න කියලා බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා. ඊළඟට හතරවෙනි කාරණා. දැන් කාරණා 3ක් කිව්වා. හතරවෙනි එක තමයි භවා භවේ වීත තණ්හං. සත්වයා භවෙන් භවේ සැරිසවරවන්න ප්‍රධාන හේතුව තමයි මොකද්ද? තණ්හාව. බුදුහාමුදුරුවෝ තණ්හාව නැති කරපු කෙනෙක්. වීත තණ්හී පුද්ගලයෙක්. තණ්හාව නැති කරන්නේ කියලා උපදෙස් දෙනවා බුදුහාමුදුරුවෝ. මොකද සත්වයා නිකින් දිගට භවෙන් භවේ සැරිසරන්න වෙන මොකක්වත් නිසා නෙවෙයි. තණ්හාව නිසා. ඒ නිසා මේ භවගාමී තණ්හාව නැති කරගන්න කියන එක බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට පැහැදිලි කරනවා. තණ්හාව කියලා කිව්වහම ගොඩාක් අය හිතාගෙන ඉන්න මේ ගෙවල් දොරවල් වතු පිටි ඉඩ කඩන් මිල මුදල් ආදීට තියෙන තණ්හාව කියලා. ඒකත් තණ්හාවක් තමයි. නමුත් පින්නතුනි තණ්හාව කියලා කියන්නේ මේ ලෝක ධර්මතාවයන්ට තියෙන බැඳීම. මොකද ලෝකය කියන්නේ? දැන් ලෝකය කියලා කිව්වහම අපිට එක සැරේටම මතක් වෙන්නේ මේ ග්‍රහ වස්තුව. පෘථිවි ගෝලය වගේ එකක්. එහෙම නැත්නම් මේ ලෝකයේ තියෙන රටවල්. හැබැයි ওই ග්‍රහ වස්තුව තුල ওই ලෝකයේ තියෙන දේවල් තුල තියෙන සමස්තය මොනවද? ලෝකය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නහයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන ස්පර්ශ සහ සිතට දැනෙන සිතුවිලි. ඔයින්තර ලෝකයක් කොහෙවත් නැහැ. ලෝකෙ කොතැන සැරිසරුවත් අපිට අත්විඳින්න වෙන්න මෙන්න මේවා. එතකොට මෙන්න මේ කියන කාරණාවන් කෙරෙහි යම් කිසි කෙනෙක් තදින් ඇලී බැඳී කටයුතු කරනකන් එයාට ලෝකෙන් නිදහස් වීමක් හෙවත් ලෝකෝත්තර භාවයකට පත්වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා යා මොකද කරන්න ඕන? මෙන්න මේ කියන ලෝක ධර්ම හමුවේ ඇති වෙන බැඳීම නැති කරගන්න. මේවායේ තියෙන අනිත්‍යතාවය, මේවා ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය හොඳින් තේරුම් ගන්න ඕන. මේ ලෝක ධර්මතා සියල්ල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ හැම එකක්ම අපට පාලනය කරන්න බැරි බව අපි තේරුම් ගන්න ඕන. එකකට එකක් අනිත්‍ය වෙන බව අපි තේරුම් ගන්න ඕන. දැන් උදාහරණයකට ගමු. මෙතන තියෙනවා දැහත් වට්ටියක්. ඒ වගේම මල් වට්ටියක් තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලම දැහත් වට්ටිය දිහා බලනවා. දැහත් වට්ටිය කියන්නේ එක්තරා රූපයක්. ඒ රූපය අපි දකිනවා, දැකීම කියලා කියන්නේ රූපය විඳිනවා කියන එක, වේදනාවක්.
ඒ විඳ රූපය අපි අඳුන ගන්නවා දැහත් වට්ටිය කියලා. ඒකට කියනවා සංඥාව කියලා. ඒ පිළිබඳව දැහත් වට්ටිය පිළිබඳව අපිට සිතිවිල්ලක් ඇති වෙන. සිතිවිල්ලට අපි කියන සංඛාර කියලා. ඒ සියල්ල අපි දැන ගන්නවා මනසින්. දැන ගැනීමට කියන විඥාන කියලා. එතකොට දැහත් වට්ටිය මුල් කරගෙන මොකද්ද උනේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහම ඇති වුණා. ඒ ඇති වූ සැනින් අපි ඊළඟට ඇහැ යොමු කරනවා මල් වට්ටියට. මල් වට්ටියට යොමු කරාම මල් වට්ටියේ තවත් රූපයක්. ඒ රූපය අපි දකින වේදනා. මල් වට්ටිය කියලා අඳුන ගන්නවා සංඥා. මල් වට්ටිය කියලා සිතක් පහළ වෙනවා. සිතවිල්ලක් ඇති වෙනවා සංඛාර. ඒ සියල්ල අපි දැන ගන්නවා විඥාන. එතකොට මල් වට්ටිය මුල් කරගෙනත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහක් ඇති වුණා. එතකොට මල් වට්ටිය මුල් කරගෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ගොඩවල් පහ ඇති වෙනකොටම දැහත් වට්ටිය මුල් කරගෙන ඇති වෙච්ච ගොඩවල් පහ නැති වෙනවා. ඒක අනිත්‍ය වෙනවා. එහෙම නැති වෙන එක ඔබට මට නවත්තන්න පුළුවන්ද? ඔබ මා කෙතෙක් බලවන්තෙක් වුවත් ඒ වෙනස අපට නවත්තන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි අනත්ත කියන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන සියලු ධර්මතා එහෙමයි. ඔබ ඔබේ කියලා මම මගේ කියලා අල්ලාගෙන ඉන්න මේ සියල්ලම ඔබට මට අපට අවශ්‍ය විදිහට පාලනය කරගන්න බැරි දේවල්. මෙන්න මේ යථාර්ථයේ කවුරු හරි කෙනෙක් හරියට දන්නව නම් පින්නතුනේ ඒ අනිත්‍ය ධර්මතා හමුවේ ඒ වෙනස් වෙන දේවල් හමුවේ දැඩිව බැඳෙන්නේ නැහැ. එහෙම දැඩිව බැඳුනේ නැත්නම් නොබැඳුන දේ හමුවේහි දුකක් ඇති වෙන්නේ. අපි දන්නවා මේ ලෝකේ අපේ බැඳීමෙන් තොර මොන තරම් දේවල් තියනවද? ඒ දේවල් අපෙන් වෙනස් වුණා කියලා අපිට දුකක් නැහැ. දැන් කොරෝනා වසංගතයට ගොදුරු වෙලා ලංකාවේ දැන් එන්නම රෝගී තත්වයට ගොදුරු වෙලා මියැදෙන පිරිස වැඩි වීගෙන යනවා. තාම අපිට තරම් දැඩිව දැනෙන දුකක් ඇති වෙලා නැහැ. මොකද හේතුව අපේ කෙනෙකුට තාම දැනීමක් ඒ වගේ කරදරයක් නොවිච්ච නිසා විය හැකියි. සමස්තයක් ඉදිරියට ලංකාවට වෙච්ච විපත ගැන අපිට දුකක් තියෙනවා. ලංකාවේ දුක අඩු කරගන්න අපි සමහර වෙලාවට අනේ ඉන්දියාවට මෙහෙම වුණානේ අසල්වැසි රටේ හින්දා අපිට එහෙම තිබුණා. ඒතර ඒ දුකක් ඇති වුණා නම් ඇති වුණේ කිසියම් මට්ටමක බැඳීමක් තිබිච්ච නිසාමයි. එහෙනම් තේරුම් ගන්න දුක ඇති වෙන්නේ බැඳෙන තැනයි. ඒතර අපි බැඳිලා තියෙන්නේ මොන වගේ තැන්වලද? අපිට ඕන විදිහට පාලනය කරගන්න බැරි දේවල් වලයි. එහෙනම් වරද කාගේ ළඟද තියෙන්නේ? අප ළඟමයි. අප විසින්මයි මේ දුක ඇති කරගෙන තියෙන්නේ කියලා තේරුම් අරගෙන තණ්හාවෙන් අරමුණු හැමේ නොබැඳී ඉන්න වෑයම් කරන්න ඕන. අන්න ඒ සඳහා මේ අනිත්‍ය දැකීම වැදගත් වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ හතරවෙනියට උගන්වන්නේ අන්න එක. තණ්හාව දුරු කරගන්න. පස්වෙනි කාරණේ තමයි ඊටම වැදගත් එක. මේ සූත්‍රයේ හරය තියෙන එතන. ඒ තමයි සංඥා නානුසෙන්ති. සංඥා කියලා කියන්නේ හඳුනා ගන්න අරමුණ. හඳුනා ගැනීම. හඳුනා ගැනීම තුළ අභ්‍යන්තර කෙලෙස් අවශ්‍ය ගන්න එපා කියලා බුදුහාඳුරු උපදෙස් දෙනවා. අපි අරමුණු හඳුනා ගැනීම තුළ අභ්‍යන්තර කෙලෙස් අවශ්‍ය ගත්තොත් අන්න එතෙන් පටන් මිනිසු ඒ කෙලෙස් වල වහලුන් බවට පත් වෙලා ආවේග බවට පත් කරගෙන කයින් වචනින් දුරාචාරකම් කරලා විනාශ වෙලා යනවා. එතකොට තමයි අවියායුධ අරගෙන දඬු මුගුරු අරගෙන සටන් පාට කියමින් ඕනුන් සමග උරණ වෙමින් රණ්ඩු වෙමින් කලකෝලාති කරගෙන විනාශ වෙන්නේ. ලෝක සාමයේ ඉහළින්ම අගේන බුදුහාමුදුරුවෝ මතක් කරනවා ලෝකයේ පරිබාහිර සාමය ඇති කරන්න කලින් අභ්‍යන්තර සාමය ඇති කරගන්න. චිත්තසංතානයේ තුල බුරබුරා නැගෙන කෙලෙස් සංසිඳුවා ගන්න වෑයම් කළොත් ඔබට පුළුවන් ලෝකෙටම සාමය දෙන්න. මේ කතාව කිව්වහම දණ්ඩපාණිට මේක වැඩි තේරුන්නේ නැහැ. ගැඹුරු බණක්. තේරිච්ච නැති බව පෙන්වන්නත් බෑ. මාන්නේ තේරෙනවනේ. ඒ නිසා ඔළුවනවා ඉඳලා මට එක පරක්කු වෙනවා වෙන වැඩ කර යන ගමන් ආවේ කියලා එයා ගියා. ඉතින් එදා හවස බුදුහාමුදුරුවෝ නැවත පන්සලට වැඩිපු වෙලාවේ මේ උදේ වෙච්ච කතාව හාමුදුරුවරුන්ට ප්‍රකාශ කළා. මෙහෙම දණ්ඩපාණි ආව. දණ්ඩපාණි මගෙන් අහුව මොනෝ කියවද ඇවිදින්නේ කියලා මම කරුණු 5කින් යාට උත්තර දුන්නා. ඒ අතරේ අන්තිමට මම කිව්වා අඳුන ගන්න අරමුණු නිසා කෙලෙස් අවුස ගන්න එපා කියලා. ඔන්න ඔය කතාව කියපු ගමන් එතන හිටපු හාමුදුරු කෙනෙක් අහනවා කොහොමද ඉතින් බුදුහාමුදුරනේ ඒක අපි කරන්නේ?
දැන් රූපයක් පෙනුනහම ලස්සන හරි කැත හරි ඇලෙන එක හරි ගැටෙන එක හරි ස්වභාවයක්නේ. ලස්සන ඒවයි ඇලෙනවා, කැත ඒවයි ගැටෙනවා. එතකොට ඇලීම, ලෝභය, ගැටීම, ද්වේෂය ඒක කෙලෙස්. කොහොමද අපි ඒක නවත්ත ගන්න කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බොහොම වටින ධර්ම විග්‍රහයක් කළා. පින්වත්නි, මේක තේරුම් ගැනීම සඳහා අපි මේ විදිහට මේක උත්සාහවත් වෙමු. අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන අදියර ස්ටේජස් තියෙන 3ක්. කෙලෙස් ක්‍රියාත්මක වන මට්ටම් තියෙන 3ක්. පළවෙනි මට්ටමට කියනවා අනුසය කියලා. දෙවෙනි එකට කියනවා පරියුට්ඨාන කියලා. තුන්වෙනි එකට කියනවා වීතික්කම කියලා. ඔන්න අවස්ථා 3 මතක තියාගන්න. අනුසය, පරියුට්ඨාන, වීතික්කම. අනුසය කියලා කියන්නේ හිතේ කෙලෙස් නිද්‍රෝපගත වෙලා, තුනී වෙලා, කිඳා බහැලා තියෙන අවස්ථාව. දැන් මේ වෙලාවේ මේ බණ අහන මේ මොහොතේ ඔබේ හිතේ කෙලෙස් තියෙනවද කියලා මං ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ එක සැරේට කියයි මේ වෙලාවේ නෑ ස්වාමීන් වහන්සේ කියලා නේ. හැබැයි මේ වෙලාවේ නැත්තේ නෑ, තියෙනවනේ. මේ වෙලාවේ නැත්තම් ඔයත් රහත් වෙලා. මේ වෙලාවේ තියෙනවා. තියෙන්නේ කොහෙද? යටිහිතේ තැම්පත් වෙලා තියෙන්නේ. අන්නේ න්‍යාය කියලා හිතන තරමට තුනී වෙලා යට ගැහිලා කිඳා බහැලා තියෙන කෙලෙස් වලට තමයි අනුසය ක්ලේශ කියන්නේ. දැන් අපි හැමෝටම තියෙන අනුසය ක්ලේශ. දැන් මේවට මොකද වෙන්නේ? දෙවැනි අවස්ථාවටපත් වෙන පරියුට්ඨාන වෙනවා. කොහොමද පරියුට්ඨාන වෙන්නේ? අපිට තියෙනවා ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා ඉන්ද්‍රියන් 6ක්. මේ ඉන්ද්‍රියන් 6ට ගෝචර වෙනවා බාහිර සමාජීය අරමුණු. ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නායට නම් ගඳ සුවඳ, දිවට නම් රස, ශරීරයට නම් ස්පර්ශ, සිතට නම් සිතුවිලි. ඔන්න ඔය විදිහට අරමුණු එනකොට පුහුදුන් ස්වභාවයේ ඉන්න අපි ප්‍රතග්ජන උදවිය, කෙලෙස් සහිත උදවිය මේ අරමුණු පරිහරණය කරන්නේ මෝහෙන් මුලා වෙලා. ඒ නිසා අපි මේ අත්විඳින අරමුණු වල කරන මූලික කටයුතු දෙකක් තියෙනවා. මෝහෙන් මුලා වෙලා අරමුණු පරිහරණය කරන කෙනා එක්කෝ අර අත්විඳින අරමුණු වල ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. හිතන්න මෙහෙම අපිට ඇහැක් තියෙනවා. මේ ඇහැට රූපයක් පේනවා. ඒ පෙනෙන රූපය ලස්සන රූපයක් නම් අපි ඒ රූපේ මොකද කරන්නේ? ඇලෙනවා. ඒ රූපේ කැත එකක් නම් අපි ඒක ගැටෙනවා. එතකොට මේ ඇලීම් ගැටීම් කොහෙන්ද ආවේ? පිටින් ආවද? රූපෙත් එක්ක දාවේ නෑ. අභ්‍යන්තරේ තැම්පත් වෙච්ච එක නැගිට්ටා. කොහොමද නැගිට්ටේ? අර මෝහයෙන් අරමුණ පරිහරණය කරපු නිසා. මොකද මෝහය? මේ රූපය මොහොතින් ඇති වෙලා නැති වෙලා යනවා කියලා තේරුම් ගත්තනම්, අනිත්‍ය දැක්කනම් අර ඇලෙන ගැටෙන ස්වභාවය නවත්ත ගන්න තිබ්බා. අනිත්‍ය දකින්න නැතුව ස්ථිරසාර විදිහට ඒ ලස්සන එහෙම තියනවා, ඒ කැත එහෙමම තියනවා කියලා හිතුවම ස්ථිර වූ ලස්සනෙහි ඇලෙනවා, ස්ථිර වූ කැතෙහි ගැටෙනවා. අන්න ඒ විදිහට තමයි කෙලෙස් අවශ්‍ය ගන්න. ඒතර කෙලෙස් ඇවිස්සෙන අවස්ථාවට කියන පරියුට්ඨාන කියලා. අභ්‍යන්තරේ දැන් ඔන්න කැකෑරෙමින් තියෙන අවස්ථාව. ඒතර මේ අවස්ථාව අපි මොකද කරන්න ඕන? ඒ අවස්ථාවේදී තමයි අපිට කෙලෙස් තියෙන බව වැටහෙන්නේ. එක අතකින් ඇවිස්සීලා හින එක හොඳයි. ඉඳලා හිටලා එහෙම. නේද? මොකද එතකොට තමයි මම මේ වගේ කෙනෙක් කියලා මට තේරෙන්නේ. එතකොට අපිට පුළුවන් අන්නේ අපේ දුර්වලකම් අඳුනාගෙන ඒව නැති කරගන්න. එතකොට ගොඩක් අය කරන්නේ ඒක නෙවෙයි. ඒක දුර්වලකම අඳුනගෙන නැති කරගන්නවට වැඩිය නරක සිතිවිල්ලක් ඇවිස්සීලා ආවම ඒකට වටිනාකම් දෙනවා. අන්න ඒක කරන්න හොඳ දෙයක් නෙවෙයි. කොහොමද සිතිවිල්ලකට වටිනකමක් ලැබෙන්නේ? සිතිවිල්ලකට වටිනාකමක් ලැබෙන්නේම ඒක හිතේ තියාගෙන හිටියොත්. නේද? අපි දැන් යමක් ළඟ තියාගෙන ඉන්නේ ඒකට වටිනකමක් දීලා තියෙන හින්දානේ. වටිනකමක් නැත්නම් අපි ඩස්බින් එකට දානවා. කුණු බග්ගයකට දානවා. අයින් කරලා දානවා. නේද? තියාගන්න ඕන වුණාම මොන වටිනකමක් හරි දෙනවා. දැන් මෙහෙම හිතන්න. දැන් ඔය ඇත්ත කොහේ හරි නෑ ගෙදරක යනවා කෙහෙල් ඇවරියක් අරගෙන. කෙහෙල් ඇවරිය හොඳට ඉදිලා. නමුත් ඉතින් මේක අර නෑයෝ කන්නේ නෑ, ටික දවසක් තියාගෙන ඉන්නවා. දැන් ඉතින් ආයි දවස් 3-4කට පස්සේ ගිහිල්ලා බලනකොට අර ගෙනිච්ච කෙහෙල් ඇවරිය තියනවා කාලා නැතුව තැන් තැන් වල මේ කළු පාට ලප එහෙම පැචස් එහෙම ඇවිල්ලා.
ඉතින් දැන් ඔය ඇත්තෝ අහනවා අනේ මම මේක ගෙනල්ලා දැන් දවස් 3-4ක් වෙනවා ඒවා කාවේ නැද්ද කියලා. දැන් ඉතින් මේක දැන් කන්නත් බැරි තත්වයට කළු වෙලා තියෙනවා. දැන් මේක කන්නත් බෑනේ කළුත් වෙලා කියලා කිව්වම එතකොට මොකද දැන් විසි කරන්න බැරි හින්දා හේතුවක් හදාගන්න තියාගන්න. මොකද්ද කියන්නේ? නෑ මේ කෙහෙල් ලෙල්ල කළු වෙන තරමට තමයි රහ ඒකයි මං තියාගෙන හිටියේ කියලා නේද? මොකක් හරි හේතුවක් කියනවා. අන්නේ තියාගන්න උණු නම් හේතු කියනවා. එතකොට ඒ වගේ වටිනාකම් දෙනවා නරක සිතිවිලි වලට. එතකොට මොකද වෙන්නේ? ඒව නරක සිතිවිලි හිතේ තැම්පත් වෙනවා. එතකොට නරක සිතිවිලි හිතේ තියෙන තරමට අපි පිරිහෙනවා. ඒ නිසා කිසි වෙලාවක නරක සිතිවිල්ලකට වටිනකම් දෙන්න එපා. එහෙම වුණොත් ඔබ විනාශ වෙනවා. ඒ සිතිවිලි ඔබව ආක්‍රමණය කරනවා. දැන් මෙහෙම හිතන්න. දැන් ඔන්න ඔබ ගෙදරට වෙලා ඉඳිදි දොර වහගෙන කවුරු හරි කෙනෙක් ඇවිල්ලා දොරට ගහනවා. අපි නම් ගෙදර ඉන්න ගිහිල්ලා දොර ඇරලා බලනකොට තට්ටු කරලා තියෙන හිඟන්නෙක් නේද? අපි මොකද කරන්නේ? අර හිඟන්නගේ අතින් අල්ලගෙන අංකල් සෑහෙන කාලෙකින් අපේ ගෙදර හිඟා ගන්න ආවේ. මෙච්චර කල් ආවේ නැති අපේ හිඟා කන්නේ කොහාට ලැජ්ජෙහින්දද කියලා මේ මිනිස්සයා ඇදගෙන ගිහිල්ලා කුෂන් කරපු පුටුවක වාඩි කරවලා හොඳ පෝසිලෙන් පිඟානක ෆ්‍රයිඩ් රයිස් එකක් එහෙම හදලා කන්න දීලා කන ගමනේ තාදරෙන් ඔළුව අත ගාලා නේද ෆෘට් සලාඩ් එකකුත් හදලා දීලා යනකොට සල්ලිත් දීලා කියනවා ආපහු මේ පැත්තේ හිඟා කනකොට අපේ ගෙදර එන්නම ඕන කියලා ආරාධනාත් කරනවා. දැන් මේක අනවශ්‍ය වැඩන්නේ නේද? හිඟන්නාව නම් කන්න ඉලවනම් දුන්නට කමන්නේ සල්ලිත් ඉලවනම් තියනවා දුන්නට කමන්නේ ගේ ඇතුළට ගන්නත් ඕන. ඔළුව අත ගන්නත් ඕන. ආයේ එන්න කියන්නත් ඕන. ඒව අනවශ්‍ය වැඩ. දැන් කොහොම හරි මේ හිඟන්නට ලොකු පිළිගැනීමක් ලැබුණනේ ගෙදරින්. අර හිඟන්න පහුවෙන්දත් එනවා. නේද? එදාටත් ඒ විදිහටම සලකනවා. නැවත එනවා නැවත සලකනවා. කාලයක් ගියාට පස්සේ හිඟන්නට මතක නැහැ මේ ගෙදරට ආවම මම හිඟන්නයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? වෙනද වගේ තට්ටු දාන්න බලෙන් දොර අරගෙන ආවිල පුටුවේ වාඩි වෙලා කියනවා මට බඩගිනි තියෙන දෙයක් ඉක්මනට කන්න ගන්න මට තව ගෙවල් වලට හිඟා ගන්න යන්න තියෙනවා කියලා කියනවා. නේද? ඇයි අර හිඟන්නට අනවශ්‍ය වටිනකමක් දුන්න නිසා එයා අපිව පාලනය කරන්න එනවා. තව කවුරු හරි කෙනෙක් ගෙදරට වෙලා ඉඳ කෙනෙක් ඇවිල්ලා දොරට ගහනවා. දොර ඇරලා බලනකොට හිඟන්නේ. අරපු වේගිට වැඩි වේගෙන් දොර වහලා කියනවා ගෙදර කවුරුවත් නැහැ කියලා. එතකොට මොකද කරන්නේ? හිඟන්න ආයෙ එන ගියාට වැඩන්නේ කුණු ලෝභයක් ඉන්නේ මොනවත් හම්බ වෙන්නේ නැහැ කියලා නොයා ඉන්නවා. ඇයි? සුභවාදී පිළිගැනීමක් නොලද නිසා. නේද? පින්නතුනි අන්නේ වගේ රූප නැමැති ආගන්තුකෝ ඇවිල්ලා ඇත්තන්ගේ ඇහැ නැමැති දොරට තට්ටු කරයි. ශබ්ද නැමැති ආගන්තුකෝ ඇවිල්ලා ඇත්තන්ගේ කන නැමැති දොරට තට්ටු කරයි. ගන්ධ සුවඳ නැමැති ආගන්තුකෝ ඇවිල්ලා ඇත්තන්ගේ නහය නැමැති දොරට තට්ටු කරයි. රස නැමැති ආගන්තුකෝ ඇවිල්ලා ඇත්තන්ගේ දිව නැමැති දොරට තට්ටු කරයි. ස්පර්ශ නැමැති ආගන්තුකෝ ඇවිල්ලා ඔය ඇත්තන්ගේ කය නැමැති දොරට තට්ටු කරයි. මට කියන්නේ එහෙම තට්ටු කළොත් දොර අරිනවද වහගෙන ඉන්නවද? මොකද කරන්නේ? උත්තරයක් ඕන. වහන් ඉඳලා හරියන්නේ බැරි වෙලාවත් මහත්තයා ඇවිල්ලා දොරට ගැහුවොත් නෝනා ඇවිල්ලා දොරට ගැහුවොත් නේද? එහෙම හරියන්නේ නැහැ නේද? දොර අරින්න ඕන. හැබැයි දොර අරින්නේ තට්ටු දාන හැම එක්කෙනාම ගන්නවා කියන ආකල්පෙන් නෙවෙයි. දැන් බුදුහාමුදුරුවෝ කොහේවත් දේශනා කළේ රූප බලන්නේ බැස් දෙක වහගෙන ඉන්න, ශබ්ද අහන්නේ පිය ප්ලග්ස් ගහ ගන්න කියලා. එහෙම ඉන්න පුළුවන්. ඉන්න බෑ. බැරි දෙයක් බුදුහාමුදුරුවෝ කරන්න කියලා දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ඒ අරමුණු පරිහරණය කරන්න. හැබැයි සිහිය නුවණ මෙහෙවන්න. ඒවායේ තියෙන කෙලෙස් ඇවිස්සෙන ස්වභාවය තේරුම් ගන්න. ඒ අරමුණු ඇතිව නැතිව යන බව තේරුම් ගන්න. අනිත්‍යතාවය වටහාගෙන පරිහරණය කරන්න. එහෙම පරිහරණය කරනකොට කෙලෙස් අවශ්‍ය ගන්නෑ. ඒ නිසා ඔන්න නරක සිතිවිලි වලට වටිනකම් ලැබෙන්නෙම ඒ හිතේ තියෙන කම්මයි. ඒ නිසා ඒවා හිතින් අයින් කරන්න. සමහරු ඕවා අවුරුදු ගණන් හිතේ තියාගෙන ඉන්නවා. නේද? එක එක්කෙනා කියපුවා, කරපුවා, බැනපුවා, ගහපුවා නේද? මට මෙහෙම කළාම ඒව කළා මට ඒව ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. මම මැරිලා උපදින්න ඕන මට ඕව අමතක වෙන්න නම් ඔය ආදි වශයෙන් කියනවා. ඒකෙන් වෙන්නේ පිරෙහෙන්නේ තමන්මයි. ඒව අයින් කරලා දාන්න ඕන. ඉතින් කෙසේ වෙතත් අන්න අර හිතේ තියාගෙන අර කෙලෙස් නැවත ඒව හිතන්න මොකද වෙන්නේ? අර නිදාගෙන ඉන්නේව නැගිටින්න ගන්නවා. ඒකට කියන්නේ පරියුට්ඨාන කියලා. එතකොට මේවා නැවත මෙනෙහි කිරීම තුළ පාලනය කරගන්න බෑ. වේගෙන් සිටිවිලි ගලාගෙන ඉන්න ගත්තාම අභ්‍යන්තර පාලනයෙන් තොරයි. ඒව එළියට දානවා. ඒකට කියන වීතික්කම අවස්ථා, පිට ආරා ගලා යන අවස්ථා.
හිතේ තියෙන කෙලෙස් කොහොමද එළියට යන්නේ? කයිනුයි වචනය. නරක දේවල් කියලා නරක දේවල් කරලා. එතකොට තමයි මිනිස්සු දුස්සීලකම් කරන්නේ. මෙන්න මේ කියන ක්‍රම අධියර 3 පාලනය කරන්න බුදුහාමුදුරුවෝ පින්වත්නි අපිට උගන්වනවා ත්‍රිශික්ෂාව. ත්‍රිශික්ෂා මොනවාද? සීල, සමාධි, ප්‍රඥා. දැන් මට කියන්න හිතේ කෙලෙස් නිදාගෙන ඉන්න අවස්ථාවද? නැගිටලා ඇතුළු කැකෑරෙන අවස්ථාවද? එහෙම නැත්නම් කයින් වචන එළියට යන අවස්ථාවද වැඩියෙන්ම භයානක? වැඩියෙන් භයානක එළියට යන අවස්ථාව නේද? හිතේ තියාගත්තර අපිට කවන්නේ. නමුත් එළියට දැම්මොත් නේ මේක අනිත් අය පටලව ගන්න. ඒ නිසා අපෙන් අනිත් අයට වෙන හානිය අපි ඉස්සෙල්ලා නවත්ත ගන්න ඕන. අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කරලා අපිට හික්මවන්න ඉස්සෙල්ලම දේශනා කළේ මොකද්ද? කයයි වචනයයි සීලය නේද? දැන් කෙලෙස් එළියට දාන්නේ කයින් වචනෙන්නේ වීතික්කම අවස්ථාව. වීතික්කම අවස්ථාව පාලනය කරන්නේ සීලය. සිල් සමාදන් වුණාම නරක දේවල් කියන්නේ නරක දේවල් කරන්නේ නේද? මං දැන් සිල් සමාදන් වෙලින් මං මෙහෙම සංවර වෙච්ච කෙනෙක් කියලා ඉන්නවා. දැන් බලන්න ඔය ආච්චි අම්ම කෙනෙක් ඔන්න අපි හිතමු පුංචි ළමයෙක් එක්ක පන්සල් යනවා සිල් ගන්න. පොඩි ළමයේ දන්නේ නැති කමට දඟලනවා. ආච්චි කියනවා දඟලන්න නැතුව ඉන්න පුතේ කියලා. නෝ කියන දේ අහන්නේ නැහැ මේ ළමයි දඟලනවා. දැන් ආච්චිට කේන්ති. ළමයි කියන දේ අහන්නේ නැති හින්දා. හැබැයි ගහන්නත් බෑ සිල්නේ. නේද? ඉතින් ආච්චි මොකද කියන්නේ පොඩි එකාගේ කන්ට කලගෙන හිටින්ගෝ මං ගෙදර ගිහිල්ලා අල්ල ගන්නම්කෝ කියලා කියනවා. නේද? දැන් ගහන්න බෑ ගෙදර ගිහිල්ලා පාලනය කරලා දෙන්නම් කියලා හිතාගෙන. ගොඩක් ආච්චිලගේ සිල් එහෙම තමයි. ඉතින් කෙසේ වෙතත් ඔන්න ඔය වගේ ඒකෙන් උනත් වෙන්නේ සීලෙන් කිසියම් කන්ට්‍රෝල් එකක් පාලනයක් තියෙනවා. කය වචනේ එක සැරේටම හිතට එනේ එළියට දාන්නේ මං සිල්වන්තයි කියන හැඟීම යාට තියෙනවා. ඒ නිසා ඒක පාලනය කරගන්න. කය වචනේ සීලෙන් පාලනය වුණාට තාම මෙයාගේ හිතේ අර නරකීව කැකෑරෙමින් තියෙන හිත හිතා ඉන්නවා. අන්න ඒ හිතේ නොසන්සුන්කම නැති කරන්න තියෙන ශික්ෂණ ක්‍රමය තමයි මොකද්ද? සමාධි. සමාධිය කියන එක කුසල අරමුණක හිත පුරුදු කරනවා. හිත ඇවිසිලා යන කලබල වෙන හැම වෙලාවකම S2 වහගෙන පොඩ්ඩක් එක භාවනා අරමුණකට හිත ගන්න. ආනාපාන සතිය හරි ඉතිපිසෝ ගාථා මුල ඉඳලා හරි මුල ඉඳලා අගට හරි අග ඉඳලා මුලට හරි ටික වෙලාවක් හිතන්න. මේ වෙසක් කාලේ ඔබේ හිතේ මේ මානසික සංයමය අත්‍යවශ්‍යයි. ඉතිපිසෝ ගාථාව බුද්ධානුස්සති භාවනාවක් විදිහට වඩන්න. කොහොමද? දැන් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ කිය ඕක කටපාඩම් හින්දා වෙන වැඩ කර කරත් ඕක කියන්න පුළුවන්. නේද? එහෙම නැතුව අග ඉඳලා මුලට කියන්න කිව්වොත් ටිකක් පැටලෙනවානේ. නේද? භගවා බුද්ධෝ සත්තා දේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචාන සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං කියලා නේද? ඒක පුරුදු නැත්නම් ඒක කියන්න අමාරුයි. ඊට පස්සේ ආපහු තවත් සතිය පුරුදු කිරීම සඳහා ඉතිපිසෝ භගවා අරහං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචාන සම්පන්නෝ. ඒතොර අර ඊළඟ වාක්‍යය කියනකොට මුලින් කියපු එක නැවත්තපු තැන කොතනද කියලා සිහිය පිහිටුවල තියෙන්න ඕන. අන්න ඒ වගේ පොඩි අභ්‍යාස ක්‍රමයක් ජීවිතේට පුරුදු කරගන්න. ඒතකොට අර නොසන්සුන් වෙච්ච මනස සංසුන් කරන්න. ඔයත් කොච්චර කාර්ය බහුල ජීවිත ගත කරන මනසට කොච්චර වගකීම් සමුදායක් ඔයත් මේ කාර්ය බහුල රාජකාරී ජීවිතය තුල ඇද්ද? ඒ වෙලාවේ අතරේ උනත් ඉඩක් හොයාගෙන Tamanටත් යමක් කරගන්න. Tamanට යමක් කරගන්නවා කියන්නේ භෞතිකව මිල මුදල් හම්බ කරන එකම නෙවෙයි. මොකද ඒ හම්බ කරන්නේ කවදා හරි දාලා යනවා. හැබැයි අර විදියට ඔබට ඉඩක් හොයාගෙන අධ්‍යාත්මිකව ගොඩනගා ගන්න සුවය තමයි ඔබට කවදා හරි පිහිට පිණිස පවතින්නේ. ඉතින් අන්න ඒ වගේ හිත පාලනය කරගන්න සමාධිය සමත භාවනාව අවශ්‍යයි. එතකොට එහෙම සමත භාවනාව හිත සංවර කරගත්තාම පින්වත්නි අර අනුසය ක්ලේශ යට ගැහිලා තියෙන නිදාගෙන ඉන්න තුනී වෙලා තියෙන කෙලෙස් පේන්න ගන්නවා. විදර්ශනා ප්‍රඥාවෙන් මොකද කරන්නේ? අන්නේ කෙලෙස් මුලින්ම ගලවලා දානවා. එතකොට නිදාගෙන ඉන්න අනුසය ක්ලේශ ධර්මත් සියල්ල මුලින්ම ගලවලා දාපු දවසට හිත නිකෙලෙස් හිතක්. නිකෙලෙස් හිත නිවන් දකින්න. ඒ හිතේ නැවත ප්‍රතිසන්දි විඥානයක් ජනිත කරන්න තරම් ශක්තියක් නැහැ. එතකොට කෙලෙස් නැති හිත නැවත උපතකට යන්නේ. උපත නැති තැන කිසිදු දුකක් නැහැ. සාංශාරික දුකෙන් නිදහසන එක තමයි නිවන. ඉතින් අන්න ඒ සඳහා මොකද්ද කරන්න ඕන? මේ අපි පරිහරණය කරන අරමුණු වල තියෙන අනිත්‍යතාවය ඇතිව නැතිව යන බව නිතර දකින්න කියලා බුදුහාමුදුරු උපදෙස් දුන්නා.
ඉතින් බුදුහාමුදුරුවෝ පින්වත්නි එහෙම කියලා ටිකක් විවේක ගන්න ගියාම එළියට කුටියට වැඩියාම මේ හාමුදුරුවෝ ගියා මහා කච්චායන කියන මහරහතන් වහන්සේ ගාවට. උන්වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේගෙන් විස්තර කියලා ඇහුවාම උන්වහන්සේ කියනවා ඇවැත්නි ඔය ඇත්තු කරන්නේ හරියට ගහක කඳේ අරටුව තියනවා කියලා දැනත් අතුරු කිල්ලක අරටුව වෙනවා වගේ වැඩක් කියලා කිව්වා. ඒකේ වේ අර බුදුහාමුදුරුවෝ ළඟ ඉඳලා උන්වහන්සේ ගාවට මේක අහන්න ආපු එක එච්චර යෝග්‍ය නෑ කියන එක පෙන්වන්න. මේ නිහතමානීකමට. නේද? දැන් බැරි වෙලාවත් ඒ හාමුදුරුවෝ ලපෙන් අහන අපි මොකද කියන්නේ? බුදුහාමුදුරන්ට ඕක කියලා දෙන්නත් බැරුණාද? වාඩි වෙන්න මං කියලා දෙන්නම් කියලා නේද? පඬිතුකම පෙන්වන්නේ කියවනෝනේ දන්නේ නැතිව. ඉතින් එහෙම නැතුව මේ හාමුදුරුවෝ කිව්වේ නිහතමානීකමට. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියන්නේ නෑ ඒක නෙවෙයි. බුදුහාමුදුරන්ට විවේකී අවශ්‍ය නිසා උන්වහන්සේ කුටියට වැඩියා. මට චුට්ටක් මේක විස්තර කරන්න. අන්න ඒ වෙලාවේ කියනවා. චක්ඛුං චාවුසෝ පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥාන. චක්ඛුං කියන්නේ ඇහැ. රූපේ කියන්නේ ඇහැට පේන රූපේ බාහිර අරමුණ. චක්කු විඥානං කියන්නේ ඇහැ ඇසුරෙහි ක්‍රියාත්මක වෙන හිත. දැන් ඔන්න තුනක් තියෙනවා. ඇහැක් තියෙනවා, ඇහැ ඇසුරේ හිතක් තියෙනවා, චක්කු විඥානය, ඇහැට ගෝචර වෙන රූපයක් තියෙනවා. ඒ තුන වෙන වෙනම තිබ්බට වැඩ කරන්නේ නැහැ. හරියට ටෝච් එකක් වගේ. ටෝච් එකේ බල්බ් එක ගලවලා වෙනම තියෙනවා, බැටරිස් ටික වෙනම තියෙනවා, පිටිපස්සට හයි කරන කෑල්ල වෙනම තිබ්බට ටෝච් එක පත්තු වෙන්නේ නැහනේ. පත්තු වෙන නම් මොකද කරන්න ඕන? මේ ඔක්කොම එකතු වෙන්න ඕන. අන්න ඒ වගේ ඇහැයි රූපයයි චක්කු විඥානය තුනම එකතු කරන චෛතසික ස්වභාවයක් තියෙන එකට කියනවා ස්පර්ශය. තින්නම් සංගති පස්සෝ. මේ තුනම එකතු වෙනවා. එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? පස්ස පච්චය වේදනා. එකතු වෙච්ච ගමන් ඇහැ රූපය විඳිනවා. ඇහැ රූපය දකින්නවා, ඇහැ රූපය විඳිනවා කියන්නේ දෙකම එකයි. ඊට පස්සේ යං වේදේති තං සංජානාති. යමක්ද වින්දේ, යමක්ද දැක්කේ ඇහෙන් දැක්ක දේ සංජානනය කරනවා. සංජානනය කරන අඳුන ගන්නවා. ඇහෙන් දැක්ක දේ අඳුන ගන්න රූපය. යන් සංජානාති තං විතක්කේදී. අඳුනගත් එක හිතට ගන්නවා. එතනින් එහා යන්න හොඳ නැහැ. විතක්ක කියන්නේ අරමුණු හිතට ගන්න එක. හැබැයි ගොඩක් අය මොකද කරන්නේ? ඒ අඳුනගත් එක හිතට අරගෙන ඒ අරමුණ අතීතයට වර්තමානයට අනාගතයට දමමින් කල්පනා කරමින් ඒකේ බැඳිලා කෙලෙස් අවශ්‍ය කරනවා. අන්න ඒකට කියන ප්‍රපංච ගොඩ නගනවා. යං විතක්කේති තම් පපංචේති. අරමුණෙහි තණ්හාවෙන් බැඳිලා ඒක ගැන අතීතයට දාලා කල්පනා කරන වර්තමානයේ මේ රූපේ මං ගිය සතියෙත් දැක්කනේ, ලබන සතියෙත් දකීවිද, මේකට වැඩිය මං ලස්සනයිද කැතයිද ආදී වශයෙන් හිත ඒක එක ආකාරයකට කල්පනා කළ කෙලෙස් අවශ්‍ය. ඒ කෙලෙස් අවශ්‍යගෙන අර ඇතුලේ තියෙන කෙලෙස් අවශ්‍යගෙන ඒවා පාලනය කරගන්න බැරුව එළියට දාලා ඔන්න රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් විනාශ වෙලා යනවා. දැන් ඕක තව තේරෙන විදිහකට කියන්න. අපිට කනක් තියෙනවා. කවුරු හරි අපිට බනිනවා. මට කියන්නේ ඉස්සෙල්ලම ඇහෙන්නේ බැනුමද සද්දෙද? ඉස්සෙල්ලම ඇහෙන්නේ ශබ්දය නේද? ශබ්දය තමයි විඳින්නේ. විඳ ශබ්දය අඳුන ගන්නවා. කොහොමද අඳුනගන්නේ? බැනුමක් කියලා අඳුනගන්නේ. මට කියන්නේ කවුරු හරි බැන්නාම කොහොමද අඳුරගන්නේ? බැනුමක් කියලා. මහා ගැඹුරු දේවල් හිතන්න යන්න බොහොම සරල දෙයක්. කවුරු හරි බැන්නාම සමහරු කියන වචන වලින් හොඳ වචනත් කියලා බනින අවස්ථා තියෙන්නේ නේද? අම්මා කියන වචන කොච්චර හොඳ එකක්ද? ඒකෙම බනිනේව තියෙන්නේ. එතකොට සමහර මූණ ඉරියව්වෙන් කියනවා. ඔය හින්ට් පාස් කරන්නේ hina වෙවි කිසි ගාණක් නැතුව නේද? කොහොමද? කවුරු හරි බැන්නාම ඒක අඳුරගන්නේ බැනුමක් කියලා? සරලම સિદ્ધාන්තය මොකක්ද? කවුරු හරි බැන්නාම බැනුමක් කියලා අඳුර ගන්න නම් කලින් බැනුම් අහලා තියෙන්න ඕන. නේද? බැනුම් අහපු නැති කෙනෙකුට බැනුම් අඳුරන්න බෑ. දැන් මම මේ පැය 30 බණ කියනවා. නේ මේ සුදු මහත්තයට තේරෙනවද? දන්නේ නැහැ. මොකද කලින් අහලා නැහැ. දන්නේ නැති හින්දා තේරෙන්නේ නැහැ. ඒතර කලින් අත්දැකීමක් නැත්තම් අඳුරන්න බෑ. ඒතර ඒ වුණාට සමහරු කියනවා මෙහෙම කතාවක්. මගේ ජීවිතේට මෙහෙම බැනුම් අහලා නැහැ කියලා. නේද? දැන් ජීවිතේට මහල් නැත්නම් ඒක කොහොමද බැනුමක් කියලා දැනගත්තේ? ඒවට කියන්නේ ප්‍රපංච කියලා. අන්න බැන්නට පස්සේ ඒක හිතට ගන්නවා. බැනුම කනට ඇහුණ බැනුම අඳුනගත්තා. අහවලා බැන්න කියලා දැනක හිතට ගත්තා. බැන්නට කමන්නේ. අහවලත් මතක් කරලා බැන්නනේ. අර ස්ටාෆ් එකේ ඔක්කොම බලාගෙන ඉඳින්න බැන්නේ. ලැජ්ජාවේ බෑ. ඔය ආදී වශයෙන් එක එක හිතනවා. බැනපු මිනිස්සේ ගෙදර ගිහිල්ලා බුදියගෙනත් ඉවරයි. අහපු එක්කෙනා මොකද කරන්නේ? බුදියන්නේ නැතුව මේකම කල්පනා කර පහුවෙන්ද නැගිට ගමනුත් ඒකමයි හිතන්නේ. නේද? අන්න බලන්න. එතකොට ඒ තුල කෙලෙස් අවශ්‍ය ගන්නේ කවුද? තමන්. දැන් අර බැනුමට වටිනකම් දෙන්නේ කවුද? තමන්.
ඒ තුල ද්වේෂය අවශ්‍යගන්නේ කවුද? තමන්. ඒතර ඒ ඇවිස්සෙන ද්වේෂයට වග කියන්න ඕන කවුද? තමන්. ඒ නිසා මේ අගේ හිටිට මාව කාලා දැම්ම කියලා අනිත් අයට දුස් කියන්න එපා. තමන්ගේ වරදින්ම තමයි තමන් පෙරෙහෙන්නේ. මේ ලෝකයේ ඉන්න එක එක්කෙනා බාහිර පුද්ගලයන්ට එක එක්කෙනා කිලිටි කරන්නවත් පිරිසිදු කරන්නත් බෑ. තමන්ම තම අධ්‍යාත්මිකව පිරිසිදු වෙන්නේ කිලිටි වෙන්නේ. ඉතින් මෙන්න මේ தત્ත්වය හොඳින් තේරුම් අරගෙන මොකද්ද කරන්න ඕන? මේ අරමුණු මොහොතින් වෙනස් වෙලා යන්නේව මේ සදාතනික දේවල් නෙවෙයි. එක අරමුණකින් තවත් අරමුණක් ඇතිව නැතිව යනවා කියලා කල්පනා කළා ඒවා අතහරින්න පුරුදු වෙන්න. අන්න එහෙම පුරුදු වෙන කෙනාට කෙලෙස් ඇවිසෙන්නේ නැහැ කියලා මතක් කළා. ඉතින් ඒ කතාව අහගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට අර හාමුදුර ආපහු කිව්වහම බුදුහාමුදුරු 3 සැරයක් සාදුකාර දුන්නා. සාදුකාර දීලා කියනවා මම කිව්වත් ඔය ඉතිරි බණ ටික ඔය විදියටමයි කියන්නේ කියලා. එතන හිටිය ආනන්ද හාමුදුරු. ආනන්ද හාමුදුරු 3 සැරයක් සාදුකාර දීලා කියනවා අනේ බුදුහාමුදුරනේ හරියට මීවදයකින් මීවද කෑල්ලක් කඩලා අරගෙන පිටක් කළා ගුලියක් හදලා මේ මී පිඩේ මොන පැත්තෙන් දිව ගාලා බැලුවත් එකම මී පැණි රහ දැනෙනවා වගේ මේ සූත්‍රයේ මුල ඉඳලා අගට අග ඉඳලා මුලට අහගෙන ඉන්නකොට මට මහා මිහිරියාවක් දැනුණා කියලා කිව්වා. බුදුහාමුදුරේ වෙලාවේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද එහෙනම් ඔබට මේ සූත්‍රයේ මී පිඩක මිහිරියාව දැනිච්ච සූත්‍රයක් නිසා අද ඉඳලා ඔබේ මතකයේ තබා ගැනීමේ පහසුවට මේ සූත්‍රයට මధు පිණ්ඩික කියන නම තියාගන්න කියලා. එතෙන් පටන් මේ සූත්‍රය මధు පිණ්ඩික නමින් නම් වුණා. ඒක තමයි බණ. දැන් රිවිෂන්. දැන් කියපු මම හොඳට අහගෙන හිටියද බලන්න ඕන. මං කියලා දුන්න සූත්‍රේ නම මොකද්ද? මధు පිණ්ඩික සූත්‍රය. මොන පොතේද තියෙන්නේ? මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ. මధు පිණ්ඩික කියන වචනේ තේරුම මේ පිඩ කියන සූත්‍රය. මේ සූත්‍රය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මොන නුවරද? කිඹුල්වත් නුවර. මොකද්ද පන්සල? නිග්‍රෝධාරාමේ. බුදුහාමුදුරු දවසකට කී වේලක් වළඳගෙන එක වේලයි. උන්වහන්සේ නිසා ඒක භත්තික කියන නම පාවිච්චි කරනවා. සතියකට සැරයක් රැයට කණ එක නවත්තලා ඒ කෑමට වැය වෙන මුදල අර මුදලකට එකතු කරන්න කියලා මඩිහි නායක හාමුදුරුවෝ උගන්වලා තිබුණා. ඒකට උන්වහන්සේ නමක් දීලා තිබුණා. මොකද්ද නම මම කිව්වා? දැක්කද අවාසියව මතක තියාගත්තේ නැති හැටි. ආත්ම සුඛ පරිත්‍යාග අරමුදල. ඉතින් මේ බුදුහාමුදුරුවෝ පසුබතින් වැළකීලා විවේකයෙන් වැඩ ඉන්න වෙලාව එතෙන්ට ආව ශාක්‍ය වංශිකයෙක්. එයාගේ නම දණ්ඩපාණි. ඇයි දණ්ඩපාණි කියන්නේ? කොහේ ගියත් ලීයක් අතේ අරන් යන නිසා. දණ්ඩපාණි බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකක්ද අහ ප්‍රශ්නේ? මොනව කියවද ඇවිදින්න කියලා. බුදුහාමුදුරු කරුණු කීයකින් උත්තර දුන්නද? 5කින්. පළවෙනි කාරණේ තමයි මොකද්ද? කාත් එක්කවත් පැටලෙන්නේ නැහැ. පැටලෙන්න එපා. ද්වේෂය නැති කළා ද්වේෂය නැති කරගන්න උත්සාහ කරන්න. 2. ඕපදූප හොයන්න එපා. හොයන්නේ නැතුව ඉන්න කියලා පැහැදිලි කරා. 3. ධර්මයේ පිළිබඳ සැක සංකා දුරු කරගන්න ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න කියලා උපදෙස් දෙනවා. 4. තණ්හාව දුරු කළා තණ්හාව දුරු කරගන්න උපදෙස් දෙනවා. 5. අඳුන ගන්න අරමුණු නිසා කෙලෙස් අවශ්‍ය ගන්න එපා කියලා උපදෙස් දෙනවා. මා මතක් කළා අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන ස්ටේජස් අදියර 3ක් මොනවද? අනුසය, පරියුට්ඨාන, වීතික. අනුසය කියන්නේ නිදාගෙන යටපත් වෙලා තියෙන අවස්ථාව. පරියුට්ඨාන කියන්නේ ඇතුලේ කැකෑරෙමින් තියෙන අවස්ථාව. වීතිකම කියන්නේ එළියට දාන අවස්ථාව. මේ අවස්ථා තුන පාලනය කරන බුදුහාඳුරු දේශනා කළ ශික්ෂණ ක්‍රම 3ක්. ඒවට කියන්නේ ත්‍රිශික්ෂා. මොනවාද? සීල, සමාධි, ප්‍රඥා. සීලෙන් වීතික්කම අවස්ථාව පාලනය කරනවා. සමාධියෙන් පරියුට්ඨාන අවස්ථාව කැකෑරෙන කෙලෙස් පාලනය කරනවා. ප්‍රඥාවෙන් අනුසය කෙලෙස් මුලින්ම ගලවලා දානවා. එදාට තමයි නිවන් දැක්කා කියලා කියන්නේ. එතකොට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු නිසා කෙලෙස් ඇවිස්සෙන එක නවත්ත ගන්න මොකද කරන්න ඕන? ඒ සෑම අරමුණක්ම අනිත්‍ය බව තේරුම් ගන්න. ඇති වෙලා නැති වෙලා යන බව තේරුම් ගන්න. තරහ ගියත් බැන්නත් එහෙමයි. බැනලා එක බැනුමක් අහලා තව බැනුමක් අහනකොට මුල් බැනුම ඉවරයි කියලා හිතන්න. නේද? දැන් ඔන්න මම සරල උදාහරණයක් කියන්න. ඌරා කියලා බනින වචනයක් කියලා කවරන. නේද? ඌරා කියන වචනයක් නේ. වචන කියන්නේ අකුරු දෙකක්. නේද? ඌ කියන ශබ්දය ඇහෙන කනට. ඌ කියන ශබ්දය ඇහිලා ඒක ඔක්කොම විඳලා අර කියන පංචස්කන්ධයම පහළ වෙලා රා එනකොට මොකද වෙන්නේ? රා එනකොට ඌ ඉවරයි.
නේද? ඒ විදිහට හිතුවනම් ඌරා කියලා අල්ලගෙන අනේ මට මෙහෙම කිව්වනේ කියලා ගැටෙන්නේ. අන්න ඒ වගේ අපිට මේ අනිත්‍ය ධර්මතාවය තුළින් මේ අරමුණු දකින්න පුළුවන්කම තියෙනවා නම් ඇලෙන තැන නොඇලි, ගැටෙන තැන නොගැටි, මුලා වෙන තැන නොමුලා වෙන්න පුළුවන්. එහෙම කෙනාට සැනසෙල්ල හැමදාම තිබෙනවා. අන්නේ ආධ්‍යාත්මික සැනසෙල්ල හදාගන්න පුළුවන්කම තියෙන්නේ ඔබටයි. ඒ හැකියාව ඔබ සතුයි. ඒන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ සඳහා ධර්මෝපදේශය දහමෙහි තිබෙනවා. ඒ නිසා දහමට සමීපව ඔබේ ජීවිත සාර්ථක කරගන්න වෑයම් කරන්න. ඒ සඳහා පින්වත් ඔබ හැම දිනාටම මජ්ක්‍ධිම නිකායේ මදුපිණ්ඩික සූත්‍රය ඇසුරෙන් කළ මේ සූත්‍ර දේශනා උපකාරයක්ම වේවායි. ඊතසිතින් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් හැමත උතුම් නිවන් සුව සැලසේවා. පින්වත්නි, දැන් හැමදෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. ඉන්සියස් මෙන්ති පුද්ගලික සමාගමේ ගරු සභාපතිතුමන්, පින්වත් නන්දනේක නායක මැතිතුමන්, විධායක අධ්‍යක්ෂ අපේ නවාරු මහත්මයා, ඒ වගේම මේ අනෙකුත් පින්වතුන්, අපේ රූපානන්ද මැතිතුමන්, ඒ වගේම චන්දන මහත්මයා ආදී පින්වතුන්, මේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කළමනාකාර මණ්ඩලයේ පින්වතුන් හැමෝමත්, ඒ වගේම ප්‍රාදේශීය ආයතනවල සේවය කරන පින්වතුන් හැමෝමත් එකතු වෙලා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ. ඉතින් මේ වෙලාවේදී අපි කෘතවේදීව සිහිපත් කරන්න කැමති අපගේ අනුශාසකත්වයෙන් අප ආචාර්යෝත්තම අග්ගමහා පඬිතු මඩිහි පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර පිණිස අලව්ව ප්‍රදේශයේ ඉදිකරනු ලබන පැනසිහ සෙනසුණු ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා මේ ආයතනයෙන් දායකත්වයේ ලබා දෙන බව අපට දැනගන්නට ලැබුණා. අපේ පින්වත් චන්දන මහත්මයා පිළිබඳව අපිට සිහිපත් කළා. එයත් මේ වෙලාවේදී කෘතවේදීත්වයෙන් යුතුව සිහිපත් කරමින් ඒ පුණ්‍ය ශක්තියත් මේ ධර්ම දේශනාමය කුසල ශක්තියත් අපි එකට කැටි කරලා පරලෝසපත් සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. ඔබ හැම දිනාගෙම පරලෝසපත් සියලු ඥාතීහු පින් අනුමෝදන්ව තම තමන්ගේ භව ගමන සුවපත් කරගනිත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය පින්වත් ඔබ සෑම සියලු දෙනාට එකලෙසින් සලසත්වා. පින්වත් නන්දනේක නායක සභාපතිතුමන්ට, කුස්තාව නවාරෝ අධ්‍යක්ෂ විධායක අධ්‍යක්ෂකතුමන්, ප්‍රධාන පින්නතුන් සෑම දෙනාට මේ පින්කම සූදානම් කරපු සංවිධානය කරපු පින්නතුන් හැමෝටම දෙවියන්ගේ ආශිර්වාද උදා කරත්වා. ඉන්සී සිමෙන්ති පුද්ගලික සමාගමේ සේවයේ නියුතු සෑම සියලු දෙනාටමත් ඒ සමාගමටත් දෙවියන්ගේ ආශිර්වාදය උදා කර දෙමින් ඒ කටයුතු ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර දෙත්වා, සඵල කර දෙත්වා. විශේෂයෙන්ම කොරෝනා වසංගත රෝගයට ගොදුරු වෙලා ප්‍රතිකාර ලබන හැම දිනාටමත් ඉක්මනින්ම සුවය සහනය සලස ගන්නට දෙවියන්ගේ ආශිර්වාද උදා කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. මේ උතුම් කුසල් බැලෙන් පින්වත් ඔබ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනීය වේවා. මෙලව සුව වේවා, පරලොව සුව වේවා. හැමට හැකි තරම් ඉක්මනින් උතුම් අමා මහ නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඔහොම වැඳ ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.